ඔබට පුළුවන්ද මේ මතක් කරන්න සහෝදරයා මේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ ප්‍රේක්ෂකින්ට දැන ගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර අතීතයේ ලැබපු ප්‍රධාන ජයග්‍රහණ 3-4ක් අපි කියන්න යමු බලන්න. ඔව්. මෙහෙමයි ප්‍රියංකර සහෝදරයා දැන් ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය ගැන කතා කරාට පස්සේ ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය දැන් ඔබ කියන විදිහට ජයග්‍රහණ මට කියන්න පුළුවන්. නමුත් ඒක ගොඩාක් වෙලාවක් යනවා. ඔබ මට දෙන කාල සීමාව මම හිතන්නේ සීමිතයි. ඒ හින්දා මම ඔබට ජයග්‍රහණ ගැන කීපයක් කතා කරන්න. දැන් අපි දන්නවනේ ලංකාවේ 1943-4 කාල සීමාව තුළ තමයි ලංකාවේ මේ නිදහස් අධ්‍යාපන අරගලය සිද්ධ වෙන්නේ. ඒක ලංකාවේ වෙච්ච විශාලතම සිවිල් අරගලයක්. එතකොට ඔබ මම එතකොට මේ හැම දෙනාම අද කොන්ද කිලින් තියාගෙන ඉන්නවනම් ඒ ඉන්නේ ඒ 1943-44 කරපු සිවිල් අරගලය. මේක 44 රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිදහස් අධ්‍යාපන පනත CWW කන්නංගර මහත්තයා ගෙනාවට මේකට එදා හිටපු වාමාංශික ව්‍යාපාර භික්ෂුන් වහන්සේලා බහුජන සංවිධාන මේ හැම දෙකේනම පුදුම කැපකිරීමක් කරා. මම එක තැනකදී අහලා තියෙනවා වල්පොල මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ ගමක් ගාන ගිහිල්ලා රටේ ඉන්න මිනිස්සු දැනුවත් කරලා නිදහස් අධ්‍යාපන වෙනුවෙන් උඹලා සටන් කරපළා මේක දිනා ගන්න ඕන කියලා මිනිස්සු දැනුවත් කරා. ඉතින් රජයට බලපෑමක් කරා. ඒ බලපෑම මත තමයි අපිට නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ. ඒ නිදහස් අධ්‍යාපනය ලැබීමත් එක්ක බණ්ඩාරනායක මේ CWW කන්නංගර මහත්තයා මේක පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන වෙලාවෙම කියනවා මේක ගේන්න මම ලොකු ප්‍රයත්නයක් දරුවා. ඉතින් මේක රැක ගන්න ඊට වඩා මහා ප්‍රයත්නයක් දරන්න වෙනවා කියලා කියනවා. ඉතින් ඇත්ත නේද? දැන් මේ පනත ගේනකොට ලංකාවේ මහා නායකින් මේකට විරුද්ධ වුණා. කවුද? බණ්ඩාරනායක මහත්තයා මේකට විරුද්ධ වුණා. ඩී.එස්. සේනානායක මහත්තයා මේකට විරුද්ධ වුණා. ජේ.ආර් ජයවර්ධන මහත්මයා මේකට විරුද්ධව අතිස්සුවා. මේ කන්නංගර මහත්තයාගෙන් අහනවා CWW කන්නංගර කියන එකේ මේ C කියන එකෙන් මම දන්න විදිහට තියෙන ක්‍රිස් තමයි යාගේ නම. එතකොට බණ්ඩාරනායක මහත්තයා අහනවා එක වෙලාවක ක්‍රිස් ඔයා අපිට මේ අපේ වත් එක මේ පොල් ගහකින් මේ පොල් ගෙඩියක්වත් කඩා ගන්න නැති තත්යකටද මේ පත් කරන්න හදන්නේ කියලා. එතකොට අපිට මේ නිදහස් අධ්‍යාපනය ලැබුණේ මේ අපිට මේ නිකන් දීපු එකක් නෙමෙයි. කැමැත්තෙන් දීපු එකක් නෙමෙයි. මේක ඇත්තටම මහා සිවිල් අරගලයකින් ගත්ත සාමූහික ජයග්‍රහණයක්. එතකොට මේ 1949 වගේ කාල සීමාවලටම ලංකාවේ මේ ශිෂ්‍ය අරගල යනවා. ඒක ඇත්තටම හරිම පෞද්ගලිකයි. මොකද ලංකාවේ ඔය සරසවි මණ්ඩපවල ඒ කාලේ ඉගෙන ගත්තේ මිෂනාරි අධ්‍යාපනයක් තිබිච්ච ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබිච්ච ඉහළ වරප්‍රසාද සහිත පවුල්වල දරුවෝ තමයි ලංකාවේ ඔය සරසවි මණ්ඩපවල ඉගෙන ගත්තේ. එතකොට එයාලගේ සටන් පාට හරිම පෞද්ගලිකයි. මොනවද මේ සටන් පාට? තමන්ට කාර් පාක් එකක් දෙන්න, විශ්වවිද්‍යාලයට තමන්ගේ කාර් පාක් එකක් දෙන්න. එහෙම නැත්නම් දවල් බිත්තර භාගය දෙන්න, බිත්තර භාගයට වෙනුවට බිත්තරයක් දෙන්න. මේ වගේ සටන් තමයි තිබුණේ. නමුත් නිදහස් අධ්‍යාපනයත් එක්ක මේක වෙනස් වුණා. 1900 නිදහස් අධ්‍යාපනය ඇත්තටම ප්‍රතිඵල එන්න ගත්තේ 60 දශකයේ ආරම්භයේ. මේ 60 දශකයේදී තමයි නිදහස් අධ්‍යාපනය නිසා මේ සරසවිවල සංයුතිය වෙනස් වෙන්න ගත්තා. ඒ කියන්නේ ගෝවියන්ගේ, කම්කරුවන්ගේ, නිර්තර පන්තියේ දරුවෝ සරසවි වලට එන්න ගත්තා. එතකොට තමයි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයක් කියන එකක් ශිෂ්‍ය ව්‍යාපාරික අවශ්‍යතාවය දැනෙන්න ගත්තේ. මොකද පන්තිය වෙනස් වෙච්ච ගමන්. එතකොට ලංකාවේ අපි දන්නවා මේ විදිහට මම ඔබ මගෙන් සරලව අහපු නිසා මම කියන්නේ. මට මේක විස්තර කරන්න නම් ටිකක් තව පැහැදිලි කරන්න වෙනවා. ඊට පස්සේ 1960 දශක දන්නවා අපි දන්නවා අධිරාජ්‍යවාදී විරෝධී කැරැල්ලක් තිබුණේ. එතකොට අපි දන්නවා අර පැට්‍රික් ලුලුම්බා ඝාතනය කරාට පස්සේ ලෝකේ පුරාම මේ අධිරාජ්‍ය විරෝධී කැරැල්ලක් යනවා. ඒක ලංකාවටත් තියෙනවා. ඒතකොට පියරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ අර බ්‍රිතාන්‍යයේ ආණ්ඩුකාරවරුන්ගේ පිළිම කඩලා දානවා නුවර වැවට. එතකොට එහෙම තමයි ශිෂ්‍ය ක්‍රියාකාරකම් පටන් ගත්තේ. ඊළඟට 1971 කැරැල්ල එනවා. මේ 71 කැරැල්ලේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ වෙනුවෙන් මේ පෙරටුගාමී කාර්යභාරයක් ඉදිරිගාමී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒතකොට 71 කැරැල්ලත් එක්කම ඔවුන් තේරුම් ගන්නවා මොකද 71 කැරැල්ලේදී විද්‍යෝත්‍ය පිරිවෙන. ඒකෝර දැන් ඕක කියන්නේ අපි මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි එතකොට මේ වදකාගාරය පවත්වාගෙන ගියේ. එතකොට මේ 71කින් පස්සේ ඔවුන් තේරුම් ගන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය පාලනය කරන්න ඕන. ඒකට මිලිටරි පාලනයක් විතරක් නෙමෙයි ඒකට ව්‍යවස්ථාමය පාලනයකුත් අවශ්‍යයි කියලා.
ඒ හින්දා තමයි 1972 විශ්වවිද්‍යාල පනත ගේන්නේ. ඒතකොට විශ්වවිද්‍යාල පනත මගින් මණ්ඩාධිපති කියන තනතුරක් හදනවා. මේ මණ්ඩාධිපති කියන තනතුර ඉන්නේ ආණ්ඩුවේ හෙන්චයියෙක් ඉන්නේ. එතකොට ආණ්ඩුවේ අපි කියනවා කෙනෙක් බොට්ටෙක් ඉන්නේ. එතකොට මෙයා සරසවි ශිෂ්‍යයන් මර්ධනය කිරීම තමයි ආරම්භ කරන්නේ. එතකොට මේකට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඊළඟට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ඊළඟට සේවකයෝ විශාල වර්ජනයක් කරනවා. මේකෙදි 1976 නොවැම්බර් මාසේ 12 වෙනිදා ප්‍රථමයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාල තුලදී වෙඩි තබා ඝාතනය කරනවා. මම හිතන්නේ මේක ලෝක ඉතිහාසයේම සමහර ලාවට පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් සරසවියක් තුල වෙඩි තබා ඝාතනය කිරීම. ඒ රෝහණ වීරසූරිය සහෝදරයා ඔයාගේ විශ්වවිද්‍යාලේ මම හිතන්නේ ප්‍රියංකර අයියා මේ පිළිබඳව හොඳටම දන්නවා. රෝහණ වීරසූරිය සම්බන්ධ විස්මාරකයක් පවා අපි ඒක සමරනවා. එතකොට මේ දෙත් එක ඊට පස්සේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත ගේනවා. එතකොට මේ විශ්වවිද්‍යාලේ පනත ගෙනල්ලා අන්න අර ඔවුන්ට තිබිච්ච චෝදනා වලින් නිදොස් වෙන්න ඔවුන් දෙනවා ශිෂ්‍ය ව්‍යාපාරයට මේ නිල බලය දෙනවා. ඒ කියන්නේ උන්ට නිල බලයක් දෙනවා ශිෂ්‍ය සංගම් වලට. හැබැයි ශිෂ්‍ය සංගම් වලට දුන්නට ඔවුන් හැමතිස්සෙම උත්සාහ කරනවා වෙනත් විශ්වවිද්‍යාලත් එක්ක තියෙන ගනුදෙනු නවත්තන්න. මොකද ඔය 76 රෝණ වීරසූරිය ඝාතනයේ සිද්ධියේදී සියලුම විශ්වවිද්‍යාල එකතු වෙලා හිටියේ. එතකොට විශ්වවිද්‍යාල වලට එකතු වෙන්න දෙන්න නැති හින්දා තමයි ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය 1978 දී පිහිටවන්නේ. මේ 78 දී පිහිටුවත් එක්කම යාලා තීරණය කරනවා අධ්‍යාපන කාරණේ විතරක් මේ සමාජීය මේ නිර්ධන පන්තියේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් අපි පෙනී ඉන්න ඕනේ කියලා ඕන් අරමුණු විදියටම ඒක ඇතුළත් කරගන්න. එතකොට 78 අපි දන්නවා දැන් මේ ලංකාවේ දැන් තියෙන සිටුේෂන් එකම තමයි. පෝලිං ක්‍රමයක් තිබුණේ. එතකොට හාල් පෝලිම වෙනම නේද පරිප්පු පෝලිම වෙනම. එතකොට මෙහෙම පෝලිමක් තිබුණේ. එතකොට අර හාල් පොත් කප්පාදු ආවේ 1978 දී. එතකොට 1978 දී ශිෂ්‍ය ව්‍යාපාරයකට මැදිහත් වෙනවා. ශිෂ්‍ය 8 දෙනෙක්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරනවා. එහෙම කරලා තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ එකට මැදිහත් වුණේ. ඊළඟට ගත්තට පස්සේ අපි දන්නවා ලංකාවේ මේ ලෝක ඉතිහාසයේම ප්‍රියංකරයි මේ අපේ මේ නව ලිබරල් පාතය කියන එක ස්ථානගත වුණානේ. මේක ස්ථානගත වෙන්න ගත්තේ 1978 පස්සේ. එතකොට අර කෙන්සියානෝ මොඩලය තිබුණේ. මේ කෙන්සියානෝ මොඩලය මේක යල් පැන කියපු තත්ත්වයකටපත් වුණා. ධනෙ කරගන්න බැරි තත්ත්වයකටපත් වුණා. ලිබරල් වාදය කියන සංකල්පය ඔබට මාව ඇහෙනවද? දැන් හරි. පොඩ්ඩක් එහෙම වුණා කවන්නේ නැහැ. එහෙම තමයි ඉතින් ලයිව් ප්‍රෝග්‍රෑම්. කවන්නේ නැහැ. නව ලිබරල් වාදයත් එක්ක දැන් අපි නව ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ඒ කියන්නේ මෙතෙක් මිලක් හම්බ වෙච්ච නැති සෑම දෙයකටම මිලක් තීරණය කරන එක තමයි නව ලිබරල් වාදය තුළ සිද්ධ වුනේ. එතකොට නව ලිබරල් වාදය තුළ ලංකාවේ සෞඛ්‍යයට මිලක් තීරණය වෙන්න ගත්තා. අධ්‍යාපනයට මිලක් තීරණය වෙන්න ගත්තා. එතන ඉඳලා තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ නැගීටීම සිදු වුණේ සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ මර්ධනය සිදුවීමත් ආරම්භ වුණේ මෙතන ඉඳලා. ඔබ ඇහුවා ශිෂ්‍ය ව්‍යාපාර ලාංකීය සමාජයට ලබා දීලා තියෙන ජයග්‍රහණ මොනවද කියලා? ජයග්‍රහණ කීපයක්. ජයග්‍රහණ කීපයක්. ඔව් කීපයක්. මම කියන්නම් 1982 දවල පත්‍රිකාවේකින් විශාල තැනක් තියෙනවා. මේක තමයි අධ්‍යාපනයට ගහපු ප්‍රථම පහර තමයි ප්‍රථම අතුල් පහර තමයි දවල පත්‍රිකාව. මේ දවල පත්‍රිකාව තිබුණේ මොනවද කියන එකත් අපි අපේ වසර 8ක් දක්වා සීමා කිරීම. ඊළඟට සාහිත්‍ය ඉතිහාසය කියන දේවල් විෂය නිර්දේශයෙන් කප්පාදු කිරීම. අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් පවත්වා ගැනීම. දිවයිනේ ඇතැම් පාසල් වල කියන්නේ දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම නවත්වන්න. පහවසර ශිෂ්‍යත්ව ක්‍රමය අත්හිටුවන්න. අපි දන්නවා ශිෂ්‍යත්ව ක්‍රමයේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් ශිෂ්‍යත්ව ක්‍රමය නිදාස් අධ්‍යාපනයේ ගේන වෙලාවෙම හඳුන්වලා දුන්නේ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් දරුවන්ට ඉහළ පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න තමයි ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දුන්නේ. එතකොට ඒක අහෝසි කරන්න. ඊළඟට මුදල් අය කරන පෞද්ගලික හා අර්ධ පෞද්ගලික පාසල් පිළිතුරන්. ඊළඟට පාසල් වල සියලුම වියදම් දෙමව්පියන් මත පටවන්න උපාධිය මුදලට විකිණීම සහ මුළු අධ්‍යාපනයේම තනිකර දේශපාලනීකරණය කිරීමක් තමයි මෙතනදී සිද්ධ වුනේ. ඒකෝර මේක ශිෂ්‍ය ව්‍යාපාරයේ 1982 පෙබරවාරි මාසේ 25 වෙනිදා මේකට විරෝධතා දිනයක් දක්වලා ලංකාවේ පාසල්වල ශිෂ්‍යයෝ
ඔබ විශ්වාස කරන්න දැන් තියෙන ශිෂ්‍ය ව්‍යාපාරය වගේ නෙමෙයි. දැන් තියෙන ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ මේ විශ්වවිද්‍යාලයට ලඟු වෙලා තියෙන්නේ. එදා පාසල්වල ශිෂ්‍යයෝ, පාසල්වල ශිෂ්‍යයන්ගේ දෙමාපියන්, බහුජන සංවිධාන, ගුරුවරු මේ පාර්ලිමේන්තුවට මේ පනත ගේන දවසේ පාර්ලිමේන්තුව වට කරලා මේක නවත්තන්න කියලා උද්ඝෝෂණය කරා. ඊළඟට අශ්වාරෝහක හමුදාවක් දාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තාමත් දැඩි මර්ධනයක් එල්ල කරා. අපි අහලා තියෙන විදිහට මේකෙදි 8 දෙනෙක් වගේ ප්‍රමාණයක් සදාකාලික අබ්බඝාත තත්ත්වයටපත් වුණා. කොහොම හරි ධබල පත්‍රිකාව පරාජය කරා. ඒ පරාජය කරපු නිසා තමයි අද ගුරුවරුන්ට සටන් කරන්න සටන් බිමක් ඇදලා තියෙන්නේ පඩි වැඩි කරන්න අපි කියලා. ඊළඟට ඔය විශ්වයේ මේ ගුරුවරුන් සටන් කරනකොට ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න. එහෙම නැත්නම් ඔය අපි දන්න ඔය කුට්ටිආරච්චි වගේ මේ ඇමති മന്ത്രിවරුන්ට මේ පාසල් ගුරුවරු ගෙන්නලා උල තියන්න කියලා හරි ඒ වගේ ව්‍යාජ සටන් පාට හරි ගේන්න සටන් බිමක් හදලා දුන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ පාසල් පද්ධතිය ආරක්ෂා කරලා. ඒක තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ ලාංකීය ඉතිහාසයට ලාංකීය ප්‍රජාවට ලබා දීලා තියෙන දායාදය. ඊළඟට අපි දන්නවා 1983 උතුරු කොළඹ පෞද්ගලික විද්‍යාල සටන. ඒක පරාජය කරා. ත්‍රිමා විතරණ ඝාතනය කරලා ඔබ විශ්වාස කරන්න ඔබ දන්නවා නමුත් රටේ සමස්තයක් දන්නේ නැහැ. ත්‍රිමා විතරණ සහෝදරය ගත්තට පස්සේ ඇස් උගුල්ලලා මේ කන් වලට පරාලයන ගහලා ධන හිස් වලට පරාලයන ගහලා පිට පළලා ජේසුස් වහන්සේටවත් දීපු නැත වද හිංසා දීලා තමයි ත්‍රිමා විතරණ සහෝදරය ඝාතනය කරේ. එතකොට වෙනුරජ ඉදිරිසිංහ සහෝදරයත් එහෙමයි. ඒතකොට වෙනුරජ ඉදිරිසිංහ කියලා කියන්නේ මේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඒ සමර්ථ 4ක් අරගෙන ජීව විද්‍යාවලින් ලංකාවෙන් ප්‍රථමයෙන්ම වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාලයට තේරිච්ච සහෝදරයෙක්. එතකොට ඔහු කැපකිරීම කරේ ඔහුට ඇත්තටම මේක මේ ආරක්ෂා කරන දෙයක් නෑ. ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභ ඔහු උපරිම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔහු අද හිටියනම් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු තමන්ගේ ජීවිතය කැප කරලා ඒ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරා. අද කැලණියේ රාගම වෛද්‍ය පීඨය කියලා කියන්නේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලංකාවට ලබා දීපු ලංකාවේ දුගී දුප්පත් මිනිස්සුන්ට ඒ දරුවන්ට ලබා දීලා දීපු දායාදය. ඒ හින්දා 83න් පස්සේ කී දහහක් වෛද්‍යවරු මෙතනින් නොමිලේ අධ්‍යාපනය අරගෙන පිට වෙලා වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා ඇද්ද. ඊළඟට 1987 කින්සි සිල්වා වාර්තාව. ඒතොර කින්සි සිල්වා වාර්තාවේ තියෙන්නේ සරසවි ප්‍රවේශයට තිබුණේ මේ ඉසට් ස්කෝර් එකක් නෙමෙයි. ලකුණු ප්‍රමාණයක් තිබුණේ. මේ ලකුණු ප්‍රමාණය 180 ඉඳලා 200 දක්වා වැඩි කරා. එතකොට අපි ඉගෙන ගත්තේ ප්‍රියංකර සහෝදරයා අපි හම්බලන්තොට ඒ කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙන ගත්තේ. එතකොට දිස්ත්‍රික් කුසලතාවයට විශේෂ දැනක් තිබුණා අපි විශ්වවිද්‍යාලේ යනකොට. එතකොට මේ කින්ස්ලි සිල්වා වාර්තාවෙන් දිස්ත්‍රික් කුසලතාවය නොසලකා හැරලා එතකොට දිවයිනේම වැඩිම ලකුණු ලබා ගන්න අය විශ්වවිද්‍යාලයට මදවා ගැනීමට යෝජනා කරලා තිබුණා. ඊළඟට උසස් පෙළට පෙනී සිටින වාර සංඛ්‍යාව 3 ඉඳලා 2 දක්වා අඩු වෙලා තිබුණා. අද බලන්න තුන්වෙනි වතාවේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජීවිත ගොඩනගා ගත්ත මිනිස්සු ලංකාව ඇතුලේ නැද්ද කියලා. එතකොට ඉංජිනේරු වෛද්‍ය පීඨවලට ඇතුල් වීමට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අනිවාර්ය කරලා තිබුණා. එතකොට මේවයි යම් ධනාත්මක ලක්ෂණත් තිබුණ නැත්තේ නෑ තිබුණා. නමුත් ඒකේ අර අපි අර රස ටොෆිය මේ ඇතුලේ රස ටොෆියක් මේ ලස්සන කවරේද උතල තියෙනවා නමුත් ඇතුලේ තියෙන්නේ විෂ ටොෆියක් වෙන්න පුළුවන්. ඉතින් ආවරණය හොඳයි නමුත් ඒකෙන් වෙන හානිය වැඩි. එකක් දෙකක් ධනාත්මක ලක්ෂණක් තියෙනවා නමුත් හානිය වැඩි. මේක ශිෂ්‍ය ව්‍යාපාරේ පරාජය කරා. මම ඔබට කියන්න ඊළඟට 1989 අඛණ්ඩ ඇගයීම් වලට එරී සටන ජයග්‍රහණය කරා. 1991 දේශීය වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඒක ජයග්‍රහණය කරා. ඊළඟට එනවා 1993 ජයතිලක කමිටු වාර්තාව. ජයතිලක කමිටු වාර්තාවය කියලා කියන්නේ අර ධවල පත්‍රිකාවේ තිබිච්ච ටිකයි කීර්ති සිල්වා වාර්තාවේ තිබිච්ච ටිකයි එකතු කරලා ආපහු වෙනවා වෙනම නමකින්. ඒක පරාජය කරා. එතකොට ඒ ඇතුලේ ගොඩාක් කරුණු තියෙනවා. ඒවා මේ වෙලාවේ කතා කරන්න වෙලාවක් නෙමෙයි ප්‍රියංකර සහෝදරයා. ඊළඟට 1993 යක්කල වික්‍රමරාජ්චි වෛද්‍ය විද්‍යාලය. මේක කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන්න සිද්ධ වුණා. ඒක ඉතාමත් අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණයක්. ඊළඟට 1993 පාසල් සංවර්ධන මණ්ඩල පනත. මේ පාසල් සංවර්ධන මණ්ඩල පනතෙන් පාසල් සංවර්ධන අරමුදලක් පිහිටවනවා. ඒතකොට මේ අරමුදලෙන් තමයි පාසලේ ගොඩනැගිලි, ක්‍රීඩාංගන, විද්‍යාගාර, පුස්තකාල සියල්ලක්ම නඩත්තු කරන්නේ. එතකොට මේකේ බර ඔක්කොම පැටවෙන්නේ දෙමාපියන්ට. මේ පනත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඊළඟට පාසල් ශිෂ්‍යයෝ දෙමාපියෝ ඔක්කොම එකතු වෙලා තමයි ශිෂ්‍ය ව්‍යාපාරේ පරාජය කරේ. ඊළඟට 2001 ශ්‍රීනාත් ඩයස් කමිටු වාර්තාව. ඊළඟට 2001
යාලිපොබුදුම ශ්‍රී ලංකා මේක ඉතාමත් ජනප්‍රියයි. ගොඩක් අය දන්නවා. ලංකාවේ සියලුම ආයතන සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරන්න ආවේ. ඒත් එක්කම පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරන විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් ගෙන්න හදපු අවස්ථාවක්. ඒක ශිෂ්‍ය ව්‍යාපාරය, ඒකේ තිබිච්ච ඍණ කියන්නේ ඒකේ තිබිච්ච අවාසිදායක දේවල් වලට එරෙහිව සටන් කරලා ඒක නැවැත්තුවා. ඊළඟට ගත්තොත් 2002 පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙනාවා. අර ටැන්සානියාවේ ජාත්‍යන්තර තාක්ෂණික විද්‍යාලයයි ඉන්දියාවේ බැංගලෝර් වල පිහිටි විශ්වවිද්‍යාලයක් එක්ක එකතු වෙලා රුපියල් ලක්ෂ 26කට මේ වෛද්‍ය උපාධිය ගේන්න හැදුවා. ඒක ශිෂ්‍ය ව්‍යාපාරය නැවැත්තුවා. ඊළඟට ප්‍රජාමණ්ඩල පනත 2002 දී. එතකොට මේ ප්‍රජාමණ්ඩල පනතේ උනේ පාසල් වල කටයුතු දෙමව්පියන්ට එහෙම නැත්නම් ආදි ශිෂ්‍යයන්ට ව්‍යාපාරිකයින්ට ඒ වගේම දේශපාලඥයින්ට අවශ්‍ය විදියට කරන්න පහසුකම් සැකසුවා මේ ප්‍රජාමණ්ඩල පනතේ. මෙහෙම වුණා නම් මේ පනත සම්මත වුණා නම් විදුහල්පතිවරයා අවශ්‍ය නැත්නම් ප්‍රාදේශීය දේශපාලඥයට පුළුවන් ඔහු අයින් කරන්න. ගුරුවරයා අයින් කරන්න පුළුවන්. තමන්ට කැමති වෙලාවට දරුවෝ දාගන්න පුළුවන්. මුදල් වලට දාගන්න පුළුවන්. මේ පනත ගෙනල්ලත් නැතුව අධ්‍යාපනය මේ තරම් දුරට රැකගෙන පාසල් පද්ධතිය තුල මේ වගේ දේවල් වෙනවා නම් මේ පනත සම්මත කරා නම් ලංකාවේ අධ්‍යාපනය කියලා නිදහස් අධ්‍යාපනය කියලා අද ඉතුරු වෙලා තියෙන රොඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා ප්‍රියංකර සහෝදරය මම ඔයාලට මේ මතක් කරන්න කැමතියි. ඊළඟට තමයි 2003 රුහුණ විශ්වවිද්‍යාලයට තිබුණේ නැහැ කළමනාකරණ මූල්‍ය පිටියක්. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හිටියේ අර මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පිටිය ඇතුළේම තමයි මේ වාණිජ්‍යවේදී උපාධිය පිරිනැමුවේ. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගිහිල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වට කරලා තමයි එහෙම බලහත්කාරයෙන් තමයි කළමනාකරණ මූල්‍ය පිටියක් ගත්තේ. ඒ කළමනාකරණ මූල්‍ය පිටිය තමයි මම 2005 දී ගිහිල්ලා අධ්‍යාපනය ලැබුවේ. ඒ අධ්‍යාපනය ලැබනකොට ඒකට පීඨ සංකීර්ණයක්වත් තිබුණේ නැහැ. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අරගල කරලා තමයි ඒකට පීඨ සංකීර්ණය පවා දිනාගත්තේ. ඊළඟට තාරා හැරල්ඩ් වාර්තාව 2005 දී. ඊළඟට අපි දන්නවා අවසානයේදී අපි මේ මෑතකදී 2012 ආචාර්යවරුන්ගේ සටන. ඒතර ආචාර්යවරුන්ට දැන් මේ ගුරුවරුන්ට ගෙවන සොච්චම් පඩිය වගේම තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රියංකර සහෝදරයා සොච්චම් බැටුමක් ගෙවුවේ. මේ සොච්චම් බැටුමට විරුද්ධව මාස 3කට වඩා ආචාර්යවරු සටන් කරා. ඒ සටන් වල ඉදිරි නාල විදියට පෙරමුණේම හිටියේ ශිෂ්‍ය ව්‍යාපාරය. ශිෂ්‍ය ව්‍යාපාරය නැත්තම් ආචාර්යවරුන්ට ඒ සටන දිනන්න බෑ. නුවර ඉඳලා කොළඹට අවසාන මොහොතේ පෙළපාලිය සංවිධානය කරා. ගාල්ල ඉඳලා කොළඹට පෙළපාලියක් සංවිධානය කරා. මේ පෙළපාලිය එන අතරතුර තමයි ගම්පහ මිරිස්සත්තේදී ඌණ විශ්වවිද්‍යාලයේ මගේ සුපර් ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් ජනක සිසිත ඝාතනය කරා. ඊළඟට කැලණි විශ්වවිද්‍යාලයේ මහා සංගමේ සභාපති ජානක ඒකනායක සහෝදරය ඝාතනය කරා. එහෙම ඝාතනය කරලා ඒ මතින් තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ විසින් ආචාර්යවරුන්ට ඔය කියන අද මහා වැටුපක් ගන්නවා. ඒ වැටුප දිනා දුන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන්. ඔව් උන්ට වැටුපක් ලැබෙන්න ඕන. රටේ ඉන්න බුද්ධිමත්ම පිරිසට උගන්වන ආචාර්යවරුන්ට හොඳ වැටුපක් තියෙන්න ඕන. ඒ වැටුප දිනා ගන්න ශිෂ්‍ය ව්‍යාපාරය තමයි මූලික වුණේ කියන එක අපි මතක් කරන්න ඕන. නමුත් ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ එහෙම මූලික වුණාට ඔබ කියපු කතාව හරි. ආචාර්යවරුන්ටවත් අද මේ සම්බන්ධව මතක නැහැ. අඩුම තරමේ ඒ සටන වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ජනක සිසිත ඊළඟට මේ ජානක ඒකනායක රුහුණේ සමායන මට මේ රුහුණේ සිසිත ප්‍රියංකර මල්ලිගේ නම ඊළඟට ජානක ඒකනායක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ සහෝදරයගේ නම. එතකොට ඔවුන් වෙනුවෙන් අඩුම තරමේ ලංකාවේ ආචාර්යවරුන් ඔවුන්ගේ අනුස්මරණ දිනයක්වත් සමරන්න තත්යකටපත් වෙලා නැහැ. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ අපේක්ෂා කරන්නේ නැහැ ප්‍රියංකර සහෝදරයා. මම මේකට ඔබට එකතු කරේ ඔබ කලින් අහපු ප්‍රශ්නෙටම. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ වැරද්දක් විතරක් නෙමෙයි. ආචාර්යවරුන්ටත් අමතක වෙලා තියෙනවා. ඔවුන්ගේ සටනට විශ්වවිද්‍යාල ප්‍රජාව දායක වෙච්ච එක. ඊළඟට 2014 සමසෞඛ්‍ය සටන. මේකට ලංකාවේ ඔබ වෛද්‍යවරේ ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමය මේක අවුරුදු 4 ඉඳලා 3 දක්වා අඩු කරනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි ඒකට අනුබල දුන්නේ. නමුත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තමයි ඒක විශේෂ උපාධියක් විදියට ලංකාවේ ඉදිරි පරම්පරාවට ඒක තිලින කරේ. විශාල කැපකිරීමක්. දින 170ක අරගලයකින් තමයි ඒක ජයග්‍රහණය කරේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අන්තිමට සයිටම් සටන.
ඒතර ඔබ කියනවා ශිෂ්‍ය ඔබ යෝජනා කරනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරය අද නූතනත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. මේ මෑත කාලයේදී තමයි ශිෂ්‍ය ව්‍යාපාරය සයිටම් සටන ජයග්‍රහණය කරලා ඒ අධ්‍යාපන පෞද්ගලිකරණයේ වැඩසටහන නැවැත්තුවේ. ඒ වගේම තමයි කොතලාවල පනත. කොතලාවල පනත తాවකාලික නතර කරගෙන තියෙනවා. ඒ తాවකාලිකව නතර කරගත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒකට මැදිහත් වෙච්ච නිසා මේ ඔබට මම කිව්වේ කෙටියෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ පිළිබඳ මේ මාතෘ භූමියට ලබා දීපු ජයග්‍රහණ පිළිබඳ යම්කිසි කෙටි හැඳින්වීමක්.